කරන්නේ recording පටන් ගත්තද බං? ඔව් ඔව් හරි. අද කෝපිය කරන්න බං strength of material. strength of a material කියන්නේ බං ද්‍රව්‍යයකට බාහිර බලයක් යෙදුව විට දරා සිටීමට ඇති හැකියාව තමයි කියන්නේ strength of material කියලා. එතකොට මේ රූපේ පේනවා වගේ කිසියම් ද්‍රව්‍යයකට external load එකක් ලබා දුන්නාම ඒ වස්තුවේ හැඩය වෙනස් වෙනවා. ඒකට තමයි කියන්නේ deformed shape කියලා. ඒ කියන්නේ කිසියම් බලයක් යෙදුවාම වස්තුවේ හැඩේ විරූපණයකට ලක් වෙනවා. ඒකට තමයි deformed shape කියන්නේ. While selecting a material for structural member, following important parameters need to be considered. Again, strength කියන්නේ ද්‍රව්‍යයකට නොකැඩී ලබාගත හැකි බලයේ ප්‍රමාණය. ඒ කියන්නේ ද්‍රව්‍ය කැඩෙන්නේ නැතුව ගන්න පුළුවන් බලයේ ප්‍රමාණය තමයි strength එක කියන්නේ. Stiff fitness කියන්නේ resistant to the deformation. ඒ කියන්නේ එම වස්තුව අර බලයේ දුහම ඇතිවන විරූපණයට දක්වන ප්‍රතිරෝධය තමයි කියන්නේ stiff fitness කියලා. ඒකට මේ රූපේ පේන වගේ සිලින්ඩරයක් හරි මොකක් හරි එකක් මේ ඇද්දොත් දෙපැත්තට ඒ කියන්නේ ටෙන්සයිල් මේ ෆෝස් එකක් ලබා දුනොත් ඒ වස්තුව ඇදෙනවා. එතකොට ඒක ඇදිලා කැඩෙන්නේ නැති වෙන විදිහට අභ්‍යන්තරයෙන් R කියලා බලයක් ඇති වෙනවා. ඒක තමයි මෙතන මේ internal force R කියලා පෙන්නන්නේ. එතකොට external force එකට සමාන වෙන විදිහට internal force එක ගොඩ නැගෙනවා ඒක ඇතුලේ. එතකොට axial stress කියන්නේ sigma axial stress සමාන වෙනවා axial F cross section area කියන්නේ A. එතකොට මේ සමීකරණයෙන් තමයි අපිට ගොඩක් ගණන් හදන්න තියෙන්නේ. axial stress එක කොටස් දෙකකට බෙදෙනවා. එකක් tensile stress එක අනිත් එක compressive stress. tensile stress කියන්නේ සිංහලෙන් කිව්වොත් ආතතිය. compressive stress කියන්නේ තෙරපුම. එතකොට දැන් මේ රූපේ පේනවා මේ tensile stress compressive stress මේ ඇඳලා තියෙනවා. nominal strain කියන්නේ F silent change in length delta L divided by original length. ඒ කියන්නේ සිංහලෙන් කියනවා නම් වික්‍රියාවනේ ඒකත් tensile strain compressive strain කියලා දෙකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ ආතන් වික්‍රියාවයි තෙරපුම් වික්‍රියාවයි වගේ. එතකොට tensile strain කියන්නේ මේ දිගේ සිදු වූ වැඩිවීම වැඩිම මුල් දිග. ඒකට තමයි කියන්නේ tensile strain. compressive strain කියන්නේ දිගේ සිදු වූ අඩුවීම බෙදීම මුල් දිග. එතකොට x අක්ෂයට වික්‍රියාවක් y අක්ෂයට ස්ට්‍රෙස් එකක් තරන මේ වස්තුවකට ඇඳපු ටෙන්සයිල් ස්ට්‍රෙස් එකට ඇඳපු ප්‍රස්ථාරය තමයි මේ තියෙන්නේ. එතකොට මේකේ O වල ඉඳන් A වෙනකන් හඳුන්වනවා ඉලාස්ටික් රේන්ජ් කියලා. මේකෙදි සිග්මා සමාන වෙනවා සමානුපාත වෙනවා F silent. එතකොට මේකේ ප්ලාස්ටික් රේන්ජ් කියලා එකක් තියෙනවා. ඒ ප්ලාස්ටික් රේන්ජ් එකේදී මේ වස්තුව අර ඇද්දාම අර දිගේ සිදුවෙන වෙනස් වීම ආපහු මුල් තත්ත්වයට එන්නේ නැහැ බලය අයින් කරාම. ඉලාස්ටික් රේන්ජ් එකේදී මේ ඒ බලය යොදලා වස්තුවේ දිග වෙනස් කරාට ඒක ආපහු මුල් තත්ත්වයට පැමිණෙනවා. එතකොට මේකේ A ලක්ෂයට කියනවා ඉලාස්ටික් ලිමිට්, B upper yield stress, C lower yield stress. මේ permissible stress එකේදී ඉස්සරහට කතා කරනවා. එතකොට මේ ultimate tensile stress කියන්නේ ඒ වස්තුවට දරා ගන්න පුළුවන් උපරිම stress එක. එතනින් එහාට ඒක ඇද්දොත් ඒක කැඩිලා යනවා. එතකොට තව දුරටත් ඒක ඇද්දොත් ඒ කැඩෙන ස්ථානට කියනවා මේ break-in fracture stress කියලා. ඒක මේ ප්‍රස්ථාරයේ E ලක්ෂයෙන් දක්වලා තියෙනවා. එතකොට මේකේ මේ D වල සිට E දක්වා මේ කියනවා මේ වස්තුවේ කැඩී යන ඒ කොටසට කියනවා නෙකින් කියලා. ඒ කියන්නේ අර අපි මේ ආතතියට ලක් කරන වස්තුව අසාමාන්‍ය විදියට ඇදිලා අන්තිමම අර මැදින් පොඩි වෙලා අර කැඩිලා යන තැනට තමයි ඒ මෙනවට තමයි කියන්නේ නෙකින් වෙනවා කියලා. එහෙම මේ හීන වෙලා එතන මැදින් තමයි කැඩිලා යන්නේ. ඒක වෙන්නේ E ලක්ෂයේදී.
එතකොට මේකේ තියෙන්නේ force strain stresses වල මේ වර්ග කීයක් තියෙන්නේ. එතකොට force එකේ tension කියලා දෙනවා, compression කියලා දෙනවා. tension කියන්නේ ආතතිය, compression කියන්නේ තෙරපුමක්. එතකොට අපි ගණන් හදනකොට සාමාන්‍යයෙන් tensions ධන විදියට ගන්නෙ, compression ඍණ විදියට ගන්නෙ. ස්ක්‍රීන් එකේදීත් එහෙමයි. ටෙන්සයිල් කම්ප්‍රෙසිව් කියලා දෙකක් තියෙනවා. ඒ කියන්නේ ටෙන්සයිල් එකේදී වෙන්නේ මේ ස්ක්‍රීන් එක වැඩි වෙනවා. ඒ කියන්නේ දිගේ සිදුවන වැඩිවීම මුල් දිග. එතකොට කම්ප්‍රෙසිව් එකේදී වෙන්නේ අර විතතිය අඩු වෙනවා. එතකොට විතතිය අඩුවීම වැඩිවීම මුල් දිග තමයි කියන්නේ ස්ට්‍රේන් කියලා. එතකොට ටෙන්සයිල් ස්ට්‍රේන් එක ධන වෙනවා, කම්ප්‍රෙසිව් ස්ට්‍රේන් එක ඍණ වෙනවා. ස්ට්‍රෙස් එකත් එමයයි. ටෙන්සයිල් ස්ට්‍රෙස් ධන වෙනවා, කම්ප්‍රෙසිව් ස්ට්‍රෙස් ඍණ වෙනවා. එතකොට මෙතන මේ තියෙන්නේ මේ අපිට පළවෙනි සතියේ දුන්න මේ හෝම්වර්ක් එක ටියුටෝරියල් එකේ මේ අර සමීකරණය දාලා තමයි ගාන හදන්න තියෙන්නේ. මේක කොහොමද කරන්න ඕනේ? ඔයගොල්ලන්ට හදන්න වෙලාව දීලා කරන්නද නැත්නම් කෙලින්ම ගන්න කියන්නේ? එච්චර අමාරු ගන්න නෙවෙයි මේවා. මේක කියන්නේ අනේ වන්නේ. එච්චර අවුලක් නැහැ කියන්නේ යන්න දෙනවා. අනිත් අය මොකක්ද දන්නේ කියන්නේ. හදන්න වෙලාව වුණනම් කියපන් මම දෙන්නම්, නැත්නම් මං කියන්නේ නැහැ. මං කියන්නේ නැහැ නා. Steel rod 1 meter long and 20 millimeter in cross section is subject to a tensile force of 40 kilonewton. Modulus of elasticity for the rod material is 2.10 Newton meter. Determine the elongation of the rod. එතකොට මෙතනදී අපිට L කියන්නේ මේ rod එකේ දිග දීලා තියෙනවා මීටරයි කියලා. cross section එක දීලා තියෙනවා 20 ගුණකින් 20. මේ කියන්නේ ඒක මිලිමීටර්ස් වලින් දීලා තියෙන්නේ, අරක මීටර වලින් දීලා තියෙන්නේ. එතකොට අපි මේ මීටර් කියන එකත් අපි මේ මිලිමීටර වලින් ලියාගත්තා නම් අපිට ලේසි, මොකද අහලා තියෙන්නේ මේ විතතිය හින්දා. එතකොට F දීලා තියෙනවා 40 කිලෝ නිව්ටන් කියලා, E දීලා තියෙනවා 2 × 10 විතතිය. එතකොට අපි මුලින්ම E සමානයි සිග්මා බෙදීම එප්සයිලන් සමීකරණයට දාලා සිග්මට දාගන්නවා F බෙදීම A, ඊට පස්සේ එප්සයිලන්ට දාගන්නවා L ඩෙල්ටා L බෙදීම L, ඊට පස්සේ ආදේශ කරාම මේ නිකම්ම ඩෙල්ටා L හොයන්න පුළුවන්. මොනාරි ගැටලුවක් තියෙනවද නැහැ නේද? Recording in progress. ඊළඟට යනවා එහෙනම්. Recording stopped. ටිකක් වෙලාවකට පටන් අරන්. ඔව් බං දැන් විනාඩි 10ක් විතර තිබුණා. නිල්ජානේ රෙකෝඩින් කරලා රෙකෝඩින් මම රෙකෝඩින් එනං ඕනේ නැහැ නේ. දුනුමින කරන්නේ. හරි බං. Recording stopped. Hello, cylinder 2 mm long has an outside diameter of 50 mm, inside diameter of 30 mm. If the cylinder is carrying a loading of 25 kilonewton, the modulus of elasticity for the cylinder material is Newton meter. Find the stress in the cylinder. අපිට මේකේ ස්ට්‍රෙස් එක හොයන්න තියෙන්නේ. එතකොට අපිට මේකේ දීලා තියෙන්නේ කුහර සිලින්ඩරයක්. එතකොට අපිට මේ වර්ගඵලය හොයාගන්න වෙනවා මේකේ. වටේ වර්ගඵලයෙන් අතිරි වර්ගඵලය, අභ්‍යන්තර වර්ගඵලය මේ වර්ගඵලය අඩු කරලා ඉතුරු එනකට තමයි වර්ගඵල මේ දාන්න ඕනි සමීකරණේ. A සමානයි A1 - A2 කියලා.
ඊට පස්සේ දාන්න තියෙන්නේ සිග්මා සමාන f8යි සමීකරණයට ආදේශයක් දාන්න තියෙන්නේ. අපෙන් අහලා තියෙන්නේ සිග්මා තියෙනවා 20 ගුණ කිරීම 10 නිව්ටන් කියලා. එතකොට එතනත් මේ කිසිම කරදරයක් නැතුව උත්තරේ අපිට ගන්න පුළුවන් සිග්මාට 9.89යි. Deformation of the cylinder. එතකොට ඒකෙත් අපෙන් අහලා තියෙන්නේ මේ විතතිය සිග්මා අපි උඩ හොයාගත්තා. සිග්මා සමානයි E epsilon දැම්මට පස්සේ epsilon ට delta L යට L ආදේශයක් දීලා L ට දීලා තියෙනවා 2 මීටර කියලා. එතකොට අපි අනිත් ටික ඔක්කොම දන්නවා මේ delta L එක හොයාගන්න තියෙනවා. ඒ ගානෙත් ගැටලුවක් තියනවද? නෑනේ. හරි බං. දැන් තුන්වෙනි ගාන load of 5 kilonewton is to be raised with the help of a steel wire if the stress is not to exceed ගුණින් 10 newton meter. Find the minimum diameter of the steel wire. ඒ කියන්නේ මේක දීලා තියෙන්නේ අපිට කිලෝ නිව්ටන් 5ක load එකක් කිලෝ නිව්ටන් 5ක load එකක් ගෙනියන්න පුළුවන් wire එක වර්ග මේ diameter එක අහන්නේ. හැබැයි දීලා තියෙනවා exceed මේ කියන්නේ එක ගුණයෙන් 10 නිව්ටන් මීටර් මේ වලින් එහාට වඩා ස්ට්‍රෙස් එක වැඩි වෙන්න බෑ කියලා. ඒ කියන්නේ උපරිම ස්ට්‍රෙස් එක වෙන්න පුළුවන් මේ එක් ගුණ කිරීම 10 ලෝඩ් එක 5යි. එතකොට අපිට මේ සිග්මා සමානයි f8 a දාලා වර්ගඵලය හොයාගන්න පුළුවන් මුලින්ම. ඊට පස්සේ වර්ගඵලය ඇසුරෙන් මේ අපිට මේ ඩයමීටර් එක හොයාගන්න පුළුවන් මේ කහරස්කඩ කම්බිය. ඒකෙත් ගැටලුවක් නැතුව ඇති කියලා හිතනවා. මේ ගැටලුවක් තියනවා නෑ නේද? Wala na emang geranya. ඔව් හරි බං. හතරවෙනි ගාන in experiment a steel specimen of 13 millimeter diameter was found to elongate or extend 0.2 millimeter in a 200 millimeter gauge length when it was subject to a tensile force of 26.8 kilonewton. If the specimen was tested within the elastic range, find the value modulus of elasticity for the steel specimen. එතකොට මේක අපෙන් අහලා තියෙන්නේ මේ ඉලාස්ටික් මොඩියුලස් එක මේ අපිට දීලා තියෙනවා D 13යි කියන්නේ ඩයමීටර් 13යි ඩෙල්ටා L විතතිය වැඩි වෙච්ච විතතිය කියන්නේ මේ 0.2 මිලිමීටර් කියලා දීලා තියෙනවා. මුල් දිග දීලා තියෙනවා මේ L දීලා තියෙනවා 200 මිලිමීටර් මේ F දීලා තියෙනවා 26.8යි. එතකොට ඒකෙත් තියෙන්නේ මේ සිග්මා ආදේශ කරන්න. මේකේ සිග්මාට F8 ඒ දා ගන්නවා. Epsilon ට delta L බෙදීම L කියලා ගන්නවා. ඊට පස්සේ නිකම්ම ආදේශයක් දෙන්න තියෙන්නේ. එතකොට මේ සුළු කරගමන් නිකම්ම E වලට උත්තරේ එනවා. ඒකේ ගැටලුවක් නැහැ කියලා හිතනවා. තියෙනවද ගැටලුවක් නැහැ නේද? ඊළඟ කොටසට යනවා එහෙනම්. Some properties of materials මේ කියන්නේ මේ elasticity, plasticity, ductility, brittleness මේ විශේෂිත ගුණ කීපයක් ගැන කතා වෙන්නේ.
ඒුණාට සාමාන්‍ය ඕනි මෙටීරියල් එක මේ ගුණ ටික තියෙනවා. ඒ වුණාට මේ the elasticity, plasticity, ductility, brittleness ඒ අවස්ථාවන් වලදී මේ අපි දැන් මේ කතා කරන එක් මෙටීරියල් එකේ ඒ ගුණ පොඩක් සාමාන්‍යයෙන් අනිත් ඒවාට වඩා වැඩි. ඒ හින්දා තමයි අපි මේ හඳුන්වන්නේ elasticity material, plasticity material, ductility material, මේ brittleness material කියලා. එතකොට elasticity material කියන්නේ සාමාන්‍යයෙන් ඒ වස්තුව මේ දැන් ඉලාස්ටික් එකක් රබර් බෑන්ඩ් එකක් ගත්තත් මේ අපොඩක් ඇදලා අතරියට ආපහු මුල් තත්ත්වයටපත් වෙනවා. ඒ කියන්නේ ඒකේ මේ බලය යොදලා අතරියට ඒකේ වෙනසක් වෙන්නේ නැහැ. මේ එහෙම ඒවට කියනවා ඉලාස්ටිසිටි කියලා. ප්ලාස්ටිසිටි කියන්නේ මේ අපි බලයක් යොදලා ඒකේ හැඩය වෙනස් කරාට පස්සේ අපෝ ඒක මුල් තත්ත්වයට එන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට කිව්වොත් මැටි බෝලයක් හරි ක්ලේ හරි ඒ වගේ එකක් සලකන්න පුළුවන් උදාහරණයකට. ඩක්ටිලිටි කියන්නේ මේ තන්නේ බව. ඒ කියන්නේ මේ තැලෙන සුළු බව. ඒ කියන්නේ ගොඩාක් අපිට තලන්න පුළුවන්. සෑහෙන දුරට තලන්න පුළුවන්. තැලුවට ඒකේ මේ බිඳීමක් කැඩියාමක් වෙනවීමක් වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට ගත්තොත් මේ පොඩි යකඩ මේකක් ඇලුමිනියම් බෝලයක් හරි එන්න ඒ වගේ එකක් සලකන්න පුළුවන්. කැඩෙන්නේ නැහැ. උනට සෑහෙන දුරට අසාමාන්‍ය තරම් ටිකක් තැලෙනවා. ඒක තමයි ඩක්ටිලිටි කියන්නේ. බ්‍රිටල්නස් කියන්නේ මේ ටක් ගාලා කැඩිලා යනවා. ඒ උදාහරණයක් විදිහට වීදුරු අඟුරු කැටයක් එහෙමයක් ගන්න පුළුවන්. ඒ කියන්නේ පොඩි මේකක් දුන්න ගමන් ඒගොල්ලෝ අර මේ සමානුපාතික සීමාව මේ සමානුපාතිකව හැසිරෙන්නේ නැතුව කෙලින්ම කැඩිලා යනවා. ඒකට තමයි බ්‍රිටල්නස් කියන්නේ. ඒ වගු ටිකෙන් මේ ඒ අදාළ මේ ස්ට්‍රේන් එක ඉදිරියේ ස්ට්‍රෙස් ප්‍රස්ථාර ගත කර වගු ටික තියෙන්නේ ටිෂානි. හරි මේකේ තියෙන්නේ විවිධ මැටීරියල් වර්ග සඳහා ස්ට්‍රෙස් එකයි ස්ට්‍රේන් එකයි ක්‍රියා කරන ආකාරය තමයි අපි මුලින්ම ගත්තොත් මේ පළවෙනි ප්‍රස්ථාරයෙන් කියන්නේ ඩක්ටයිල් මැටීරියල්. දැන් මේකේ මේ දුල්මින එකේ ಗುಣ කිව්වනේ. ඒකේ දැන් ඩක්ටයිල් මැටීරියල් වල සාමාන්‍ය ප්‍රස්ථාරයේ ඊල් පොයින්ට් එක ඊගාවට අල්ටිමේට් ස්ට්‍රෙස් එක මේ බ්‍රේකින් ස්ට්‍රෙස් ඒව ඔක්කොම තියෙනවනේ. දැන් මේකෙදී ඒකේ විශේෂ වෙන්නේ මේකේ ඉලාස්ටික් රේන්ජ් එක ගත්තාම ඊටාම කුඩා අගයක් පවතින. ඇත්තටම අපි දැන් අර මේ 17 එකක් ගත්තාම ඒක අපිට මේ ඒ කියන්නේ මුල් පිහිටුමට එන්න පුළුවන් තරම් තලන්න පුළුවන්. ඒ කියන්නේ බලය ඊටාම කුඩා අගයන්නේ. අන්න ඒ වගේ ගත්තාම මෙතන මේ දෙවෙනි තැනට එනකන් බිඳුවේ ඉඳන් එතන පවතින ඉලාස්ටික් රේන්ජ් එක. එතකොට ඒකේ අපිට මේ يعني ඊටාම කුඩා අගය තමයි පවතින. එතකොට මේ දෙවෙනි තැනින් පෙන්නන්නේ ඊල් පොයින්ට් එක. එතනින් පස්සේ එකෙන් කියන්නේ අල්ටිමේට් ස්ට්‍රෙස් එක, තුනෙන් දක්වන්නේ බ්‍රේකින් ස්ට්‍රෙස් එක. ඒ කියන්නේ එතනින් පස්සේ කැඩෙනවා කියන එක. මේකෙදි මේ ඉලාස්ටික් රේන්ජ් එක ඊටාම කුඩා වුණාට මේ ප්ලාස්ටික් රේන්ජ් එක වර්ගඵලය විශාලයි. ඒ කියන්නේ දැන් අපි මේ තලන්න ගත්තම අර මේ දැන් දුල්මිනි කිව්වා වගේ ඒක අර ගොඩක් තලන්න පුළුවන් නේ. එක බින්ද ඒ කියන්නේ ඒක කැඩිලා යන්න කලින් ඒක ගොඩක් අර තන්නේව මේ ඒ කියන්නේ ගොඩක් එක තැලෙනවා. අන්න ඒකින්ද තමයි මේ ප්ලාස්ටික් රේන්ජ් එක මේකේ මේ වැඩි ප්‍රමාණයක පැවතින්නේ. ඉලාස්ටික් රේන්ජ් එක ඊටාම කුඩායි. ඊට පස්සේ බ්‍රිටල් මැටීරියල් ගත්තාම ඒකෙදි අර කියන ලක්ෂ්‍ය වලින් පවතින්නේ ලක්ෂ්‍ය දෙකයි. ඒ කියන්නේ අල්ටිමේට් ස්ට්‍රෙස් එකයි බ්‍රේකින් ස්ට්‍රෙස් එකයි. මේකෙදි ඊල් පොයින්ට් එකක් නැහැ. එතකොට ඒ කියන්නේ දැන් වීදුරු වගේ ගත්තාම ඒකෙදි ඉලාස්ටික් රේන්ජ් එක ප්ලාස්ටික් රේන්ජ් එක ඒව නැහැ. එතකොට මේකේ ඊල් පොයින්ට් එක අපිට හොයාගන්න නැහැනේ. එතකොට මේකෙදි අල්ටිමේට් ස්ට්‍රෙස් එක බ්‍රේකින් ස්ට්‍රෙස් එකට සමානයි කියලා තමයි අපි සලකන්නේ. ඒ පහලට යන්න. මේ දැන් ඇලුමිනියම් ගත්තම ඇලුමිනියම් කියන්නේ ඩක්ටයිල් මැටීරියල් එක. ඒ වුණාට ඇලුමිනියම් වල ඊල් පොයින්ට් එක හොයාගන්න අමාරුයි. දැන් මේ වගේ ඒවට තමයි අපි ප්‍රූෆ් ස්ට්‍රෙස් එක යොදාන්නේ. ඒ තචට පහලට යමුද? මේ ප්‍රූෆ් ස්ට්‍රෙස් එක යොදාගන්නේ අන්නේ ඒ වගේ ඊල් පොයින්ට් එක හොයාගන්න බැරි මැටීරියල් සඳහා. දැන් මේ ප්‍රූෆ් ස්ට්‍රෙස් එකේදී අපි නියතයක් වශයෙන් මේ ස්ට්‍රේන් එකේ අගය 0.2ක් හෝ මේකේ ප්‍රසන්ටේජ් එකක් ගන්න 0.2ක් හෝ 0.1ක් සලකලා. ඒකද ඒ ගානක් දෙකි දෙනවා. අපි ගන්න ඕන 0.1ක්ද 0.2ක්ද යන්න. අන්නේ ඒ දැන් ස්ට්‍රේන් එකට අපි මේ
සාමාන්‍ය ප්‍රධාන වශයෙන් 0.2ක් වගේ තමයි ගන්නෙ. අන්නේ 0.2 අරන් අපි දැන් මේ ඒ කියන්නේ දැන් ඇලුමිනියම් කියලා ගත්තා කියන්නේ ඒක දැන් මේ ප්‍රස්ථාරයේ හැඩය මේ කොළ පාට අක්ෂයෙන් දක්වන්නේ. එතකොට ඒකේ පවතින දැන් ඉලාස්ටික් රේන්ජ් එක වගේ කොටස තියෙන ඉලාස්ටික් ඒ කියන්නේ සමානුපාතිකව යන කොටසක් තියෙන්නේ. අන්න ඒක හරහා තමයි මේ රතු පාට ඉර දක්වලා තියෙන්නේ. එතකොට අන්නේ ඉරට සමාන්තරව තමයි මේ ස්ට්‍රේන් එකේ දක්වන 0.2 හරහා යන රේඛාව අඳින්න ඕන. එතකොට අන්නේ නිල් පාටින් අඳින මේ සමාන්තර රේඛාව අර කොළ පාට රේඛාව කැපෙන තැන ලක්ෂයට අදාළ ස්ට්‍රෙස් එකේ අගය තමයි අපි ප්‍රූෆ් ස්ට්‍රෙස් එක විදිහට ගන්නෙ. ඒ තජුට පහළට යන්න. දැන් මේකෙදි කියන්නේ දැන් එක එක වර්ගව මැටීරියල් තියෙනවනේ. එතකොට දැන් මේ මුලින්ම පවතින එකේ තියෙනවා ඉලාස්ටික් රේන්ජ් එක පවතිනවා, ප්ලාස්ටික් රේන්ජ් එක පවතිනවා. ඒ වගේ එකකදී මේ යටින් පෙන දැන් ස්ට්‍රෙස් එක හොයන්න, පර්මිසිබල් ස්ට්‍රෙස් එක හොයන්න මේ අපිට ප්‍රශ්නයක් නැහැ. කෙලිම මේ බේසික් ස්ට්‍රෙස් එක විදිහට ඊල් පොයින්ට් එක ගන්න පුළුවන්. මේ ඊල් ස්ට්‍රෙස් එක ඇත්තටම වැදගත් වෙන්නේ මෙන්න මේ පර්මිසිබල් ස්ට්‍රෙස් එකේදී. ඒක අපි ලෙවල් ස්ට්‍රෙස් එක විදිහට හඳුන්වනවා. එතකොට මේ දෙවෙනියට තියෙන ප්‍රස්ථාරයේදී දක්වන්නේ බ්‍රිටල් මැටීරියල් එකක්නේ. එතකොට ඒ වගේ එකකදී දැන් ඊල් මේ ස්ට්‍රෙස් එකක් නැහැනේ. අන්න එතෙන්දී අපි ඒක මේ ඊල් ස්ට්‍රෙස් එක නෑ, අල්ටිමේට් ස්ට්‍රෙස් එක තමයි තියෙන්නේ. ඒතොර අල්ටිමේට් ස්ට්‍රෙස් එක තමයි අපි මෙතන මේ පර්මිසිබල් ස්ට්‍රෙස් එක හොයන්න බේසික් ස්ට්‍රෙස් එක විදිහට යොදාගන්නේ. අපි පළවෙනි ප්‍රස්ථාරයේදී ඊල් ස්ට්‍රෙස් එක එහෙමම ගන්නවා බේසික් ස්ට්‍රෙස් එක විදිහට. මේ දෙවෙනි ප්‍රස්ථාරයේ බ්‍රිටල් මැටීරියල් වලදී පවතින අල්ටිමේට් ස්ට්‍රෙස් එක. එහෙම නැත්නම් බ්‍රේකින් ස්ට්‍රෙස් එකනේ. අන්න ඒක තමයි බේසික් මේ බ්‍රේකින් ස්ට්‍රෙස් එකනේ. අන්න ඒක තමයි බේසික් ස්ට්‍රෙස් එක විදිහට ගන්නෙ. එතකොට මේක තමයි මේ තුන්වෙනියට තියෙන ප්‍රස්ථාරයේ අර ඇලුමිනියම් වගේ තියෙන මේ ඇලුමිනියම් වගේ මැටීරියල් එක ගන්නෙ. අන්න ඒවයිදී අපි ප්‍රූෆ් ස්ට්‍රෙස් එක හෙව්වනේ ඊල් ස්ට්‍රෙස් එක වෙනුවට. අන්න ඒක තමයි පර්මිසිබල් ස්ට්‍රෙස් එක හොයන්න මෙතෙන්දී බේසික් ස්ට්‍රෙස් එක විදිහට යොදන්නේ. එතකොට මේ පර්මිසිබල් ස්ට්‍රෙස් එක කියන්නේ සාමාන්‍යයෙන් අපි ඇක්සියල් ස්ට්‍රෙස් එක හොයන්න යොදන්නේ F බෙදීම Aනේ. ඒ කියන්නේ ඇක්සියල් ලෝඩ් එක බෙදීම ක්‍රොස් සෙක්ෂන් ඒරියා එක. නමුත් දැන් මේකෙදි දීලා තියෙන්නේ බේසික් ස්ට්‍රෙස් එකනේ. ඒ කියන්නේ දැන් අපිට ගානෙදි දෙනවා ඊල් ස්ට්‍රෙස් එක හෝ අල්ටිමේට් ස්ට්‍රෙස් එක හෝ ප්‍රූෆ් ස්ට්‍රෙස් එක. අන්න එහෙම එකක් දුන්න වෙලාවට අපිට දෙනවා ෆැක්ටර් ඔෆ් සේෆ්ටි කියලා එකක්. ඒක සාමාන්‍යයෙන් ඉන්ජිනියර්ස්ලා විසින් මේ යම් අගයක් ඒ මැටීරියල් එක අනුව වෙන් කරලා දෙනවා. අන්න ඒ අගේ ගණන් වලදී ඒක දෙනවා. එතකොට අන්න අපි මෙතන පර්මිසිබල් ස්ට්‍රෙස් එක හොයන්න අර මැටීරියල් එක අනුව අපි යොදන ඊල් ස්ට්‍රෙස් එකද අල්ටිමේට් ස්ට්‍රෙස් එකද ප්‍රූෆ් ස්ට්‍රෙස් එකද කියලා තෝරලා ඒක බේසික් ස්ට්‍රෙස් එකට විදියට යොදාගෙන ඒක බෙදන්න ඕන ෆැක්ටර් ඔෆ් සේෆ්ටි එක. ඒක අනිවාර්යෙන් ගානේදී දෙනවා. ඒක ෆැක්ටර් ඔෆ් සේෆ්ටි එක FOS කියලා දෙන්න පුළුවන්. ඒකෙදි දැන් මම කිව්වා ඩක්ටයිල් මැටීරියල් එකක් නම් ඒකෙදි යොදාගන්නේ අපි අල්ටිමේට් ස්ට්‍රෙස් එක බ්‍රිටල් මේ එච්චුට උඩට යන ඩක්ටයිල් මැටීරියල් එකක් නම් අපි හොයාගන්න ඊල්ඩ් ස්ට්‍රෙස් එක. අපිට මේකේ මේ දීලා නැත්නම් ප්‍රූෆ් ස්ට්‍රෙස් එක තමයි හොයාගන්නේ. ඊල් පොයින්ට් එක හොයාගන්න බැරි නම් නැත්නම් බ්‍රිටල් මැටීරියල් එක නම් අල්ටිමේට් ස්ට්‍රෙස් එක. හරි පහට. මේ PDF එක පොඩ්ඩක් ලොකු කරන්න හරි නේද? දැන් ෆිල් මේකද බලන්න. ඔව් හරි. මේක දැන් ඒකට අදාළ ගානක් තමයි තියෙන්නේ. මේ දැන් ගානේ කියන විදිහට මේකේ ක්‍රොස් සෙක්ෂන් ඒරියා එක එකට එක අනුපාතයෙන් පවතිනවලු. අපි මේකෙදි හොයන්න ඕන ක්‍රොස් සෙක්ෂන් ඒරියා එක එකට එක අනුපාතයෙන් පවතිනවා. මේකේ දිග තමයි හොයන්න කියලා තියෙන්නේ. එතකොට මේකට යොදන බලය 3800 කිලෝ නිව්ටන් කියලා දීලා තියෙනවා ඇක්සියල් ලෝඩ් එක. එතකොට මේකේ මේ කියනවා අපිට ඊල් ස්ට්‍රෙස් එක. දැන් ඒතර මේකෙදි දීලා තියෙන්නේ ඊල් ස්ට්‍රෙස් එක කියලා. ඒතර ඒක කියනවා 400 නිව්ටන් වර්ග මිලිමීටරයට කියලා. ඒතර මේකේ දීලා තියෙනවා ෆැක්ටර් ඔෆ් සේෆ්ටි. එහෙම නැත්නම් FOS කියලා මේක දෙන්න පුළුවන්. ඒක 1.64යි. අපිට ඒ කියන්නේ මේක දැන් හොයන්න තියෙන x නේ. ඒ කියන්නේ දිගටනේ.
අපිට ඒක හොයන්න පුළුවන් වර්ගඵලය. මේකට අදාළ සමීකරණයක දිග හොයන්න පුළුවන්. ඒකට තියෙන වර්ගඵලයනේ. වර්ගඵලයේ අදාළ ස්ට්‍රෙස් එක අදාළ සමීකරණය. එතකොට අපිට ඒකට ස්ට්‍රෙස් එක ඇක්සියල් ස්ට්‍රෙස් එක සමානයි F බෙදීම A නේ. අපි සාමාන්‍යයෙන් ඇසියුම් කරනවා, ඒ කියන්නේ අපි ඇසියුම් කරනවා මේ permissible stress එක මේ axial stress එකට සමානයි කියලා. අපි අර දත් අණුව ඒක නම් දෙකක් විදිහට සැලකුවට ඒක සාමාන්‍ය සමානයි කියලා තමයි මැටීරියල් එක අනුව සැලකන්නේ. එතකොට මේකෙදි අපිට මේ දෙක සමාන කරලා යොදන්න මේ x ඒ කියන්නේ වර්ගඵලය හොයාගන්න පුළුවන්. ඒතකොට ඒක වර්ගඵලය මේ ගාන හදාගෙන යන විදිහට x සමානයි 124.81. මේ ඔඩිගේ ප්‍රශ්න තියෙද? නෑ ඒ ටික තේරුණා. මේ හර්ෂණයක් අපි ඊළඟට කරගෙන යන්නේ. හරිනේ මට හොස්ට් වෙනවද? මේ ෂෙයා කරන්න පුළුවන් රුක්ෂාන් හොස්ටින්. ෂෙයා කරන්න පුළුවන්. හරි එහෙනම් ෂෙයා කරන්න. බෑනේ. ඔයා ෂෙයා එක අයින් කරන්නකෝ. හරි. හරි. thank you. පොඩ්ඩක් ඉන්න. ඊළඟ කොටස තියෙන්නේ types of loading. මේ කොටසින් නම් තමයි කරන්න යන්නේ ඊළඟට. loading ගත්තාම loading types තුනක් තියෙනවා. එක axial loads, දෙක transverse load, තුන torsion. අපි පළවෙනි එක බලමු මොකද්ද මේ axial load කියන්නේ කියලා. දැන් ඔයාලට පේනවා මේ මෙතන මොකක් හරි තන්තුවක් හරි මොකක් හරි දෙයක් අපි දාමුකෝ. ඒක දෙපැත්තට වගේ අපි load එකක් දැම්මොත්. ඒ කියන්නේ ඒ අක්ෂය හරහා load එකක් දැම්මොත් හරි දෙපැත්තට ඇද්දොත් හරි compressive එකක් කරොත් හරි ඒකට තමයි axial load එකක් කියලා කියන්නේ. අපි ඊළඟ කොටසට යමු. transverse load කියන්නේ මේ වගේ දැන් force which are applied perpendicular to longitudinal axis of the member. එතන මෙන්න මේ වගේ අක්ෂයට ලම්බ කරලා. දැන් මේක තිබ්බේ කොහොමද? අක්ෂයට සමාන්තර. මෙන්න මේ විදිහට. මේකේ තියෙන අක්ෂයට ලම්බ කරලා. Transverse loading cause the bending of the structures. ඒ කියන්නේ මේක නැමෙන්න මේ structure එක නැමෙන්න බලපාන්නේ මෙන්න මේ load එක තමයි. ඒතර bending causes internal tensile and compressive stress or strain. ඒ ටික තේරුණාද? මම torsion එක ගැනත් කියන්නනේ. torsion එක කියන්නේ දැන් මේ වගේ පටියක් ගත්තොත් දැන් මේ උදාහරණයක් නේ තියෙන්නේ. දෙපැත්තෙන් අල්ලලා අඹරන එකට තමයි torsion කියලා කියන්නේ. ව්‍යාවර්තයක් වගේ එකක් යොදනවා. ඒක දෙපැත්තෙන් මෙහෙම අඹරනවා. අන්න ඒකට තමයි torsion කියන්නේ. ඒතර ඔය තුන තමයි loading types ටික. එතකොට දැන් බලමු types of stresses. Axial stresses, compressive and tensile stresses. එතන stresses වර්ග දෙකයිද? stresses වර්ග එකයි තියෙන්නේ. ඒක කොටස් දෙකකට බෙදනවා tensile compressive කියලා. දැන් මේ වගේ තන්තුවක් හරි මොකක් හරි එකක් ගත්තොත් ඒක දෙපැත්තට ඇද්දාම ඒක tensile stress එකක් වෙනවා. එතන compressive එක කියන්නේ ඒක දෙපැත්තට සම්පීඩනයක් යොදලා මේවත් මේ තද කරාම ඒක compressive වෙනවා. දැන් මේවට අදාළ theory ඉස්සරහට තියෙනවා. අපි එතකොට බලමු. එතකොට compressive or tensile stress කියන එක අපිට හඳුන්වන්න පුළුවන් sigma කියන්නේ. sigma එක සමාන වෙනවා compressive or tensile load බෙදීම cross section area. ඒ කියන්නේ cross section area එක විදිහට අපිට ගන්න ඕන මෙන්න මේ stress එක යෙදෙන ලම්බ. ඒ කියන්නේ ඒක යෙදෙන ඒකට ලම්බකව තියෙන වර්ගඵලය. එතන මේ තියෙන්නේ එක ඒකේ මූලික ඒකකය වෙන්නේ නිව්ටන් වර්ග මීටරයට නිව්ටන්.
එතන stresses type of stresses shear stress එක කියන්නේ දැන් මේකක් ගත්තොත් අපි box එකක් වගේ ගමුකෝ මෙහෙම ඒක ගත්තාම ඒ box එකේ යට අපි ඒ තලයට ඇලවිලා තියෙන box එකක් කියලා හිතමුකෝ. එතකොට ඒ box එකේ උඩින් අපි මොකක් හරි force එකක් යොදවුවාම අන්න ඒකට තමයි කියන්නේ shear stress කියලා. එතකොට මේක පල්ලෙහා චලනය වෙන්නේ උඩ ඇදෙන්නේ. එතන ඒ වුණාට මෙන්න මේකේ තලයට ප්‍රතිවිරුද්ධ බලයක් ක්‍රියා කරනවා. ඒකට තමයි shear stress කියලා කියන්නේ. එතන shear stress එක අපිට දාන්න පුළුවන් applied force බෙදීම tangential area. එතකොට එතන area එක ගන්න ඒ තලයේ මෙන්න මේ වර්ගඵලය. දැන් මෙතන ඉන්නේ මෙහෙම මේ බලය යන්නේ ඒ බලය යන වර්ගඵලය තමයි එතන tangential area එක කියලා ගන්න. තේරුණාද? ගැටලුවක් තියෙනවද? මම මෙතන ඉස්සරහට කරගෙන යන්නද? තේරුණාද? අලන්නේ හරි. types of strains. strain ගත්තොත් strain එක කියන්නේ මේ දැන් මොකක් හරි අපි දැන් ඉස්සරලා compressive හරි මොකක් හරි මේකක් ස්ට්‍රෙස් එකක් යොදනවනේ. ස්ට්‍රේන් එක කියලා කියන්නේ ඒක යදවුවාම දැන් ටෙන්සයිල් එකක් යදුවාම ටික වැඩි වෙනවා මොකක් හරි. එතකොට කම්ප්‍රෙසිව් කරාම ටික අඩු වෙනවා. අන්න ඒ ප්‍රමාණයට තමයි E කියන්නේ. එන්න ඒ E එක කලින් තිබ්බ ඒක දිග වැඩි වෙන්න හරි අඩු වෙන්න හරි කලින් තිබ්බ දිගේ බෙදුවාම අන්න ඒකට තමයි ස්ට්‍රේන් කියලා කියන්නේ. එතකොට axial strain එක ගත්තොත් මේ අර අක්ෂය දිගේ මෙහෙම බලය වැඩි කරාම ඒ ඇතිවන දිගෙහි වෙනස තමා මේ E කියන්නේ කලින් තිබ්බ දිග තමා L කියන්නේ ඒක බෙදුවාම එනවා axial strain එක E බෙදීම L මේකට ඒකක නැහැ මොකද දිග බෙදීම දිගනේ. එතකොට මේකට ඒකක නැහැ. එතකොට shear strain කියන එක අපිට ගන්න පුළුවන් මේ shear strain එකේ AB කියන්නේ මේක කලින් අර දැන් box එකක් ගත්තොත් ඒ box එකේ එක පැත්තක්. එතකොට ඒක උඩින් අපිට මේ බලයක් යදුවාම මේක ඇද වෙනවනේ. ඒ ඇද වුණ දිග මේ තමයි මේ BB dash කියන්නේ. අන්න ඒක බෙදවුවාම කලින් මෙන්න මේකෙන් අර ඒක ඒ කියන්නේ ඒක tan phi කියන එක තමයි ඒ අපි අරන් දෙන්නේ. ඒකට තමයි shear strain කියලා කියන්නේ. ඒකට ඒකකයක් තියෙනවා. මොකද ඒක කෝණයක්නේ. එතන ඒ කෝණේ රේඩියන්ස් වලින් තමයි අපි මන්නේ. එතන අපි අර කලින් කතා කරා වගේ ස්ට්‍රෙස් ස්ට්‍රේන් ග්‍රාෆ් එක තමයි මේ තියෙන්නේ. ඒ බිඳුවෙන් ඉඳන් මේ B දක්වා A දක්වා යන්නේ ඉලාස්ටික් ලිමිට් එක. එතන B එක කියන්නේ upper yield stress එක. මේ අර මේ මෙහෙම ගිහිල්ලා E වලද තමයි මේක මේ කැඩිලා යන්නේ. එතකොට C වල ඉඳන් E වලට යනකම් මේකේ දිග වෙනස් කරාම මේකේ දිග වෙනස් වෙනවා. හැබැයි ඒක අර මේ ආපහු හරි ගැස්සෙන්නේ නැහැ. මෙන්න මේ හරියට එනකම් හරි ගැස්සෙනවා. ඒ කියන්නේ ආපහු අත්හැරියොත් මේ මෙතනින් එහාට ඒක අර විරූපණයක් වෙලා මෙතනින් කැඩිලා යනවා. ඒක තමයි මේ ප්‍රස්ථාරයෙන් කියන්නේ properties of stress strain curve. මේ ටික ආයෙ කරන්න ඕනේද? ඉස්සෙල්ලා දුල්මිනලා කරා නේද? මොකද කියන්නේ ඔයාලා? තිෂානි හලෝ මේකේ අර විශේෂ ඉලාස්ටික් ලිමිට් එක ආපහු කියනවා ප්‍රොපෝෂනැලිටි ලිමිට් කියලා. ඒකයි අර ඊල්ඩ් ස්ට්‍රෙස් එක විදිහට මේකේ C ගන්නවයි කියලා තමයි මේක මේ විශේෂ ඒවට කියලා. ඒක නම් අපි කලින් කිව්වනේ. ඒකින්ද ඕනේ. අපි ඉස්සරහට යන්නේ නේද? යන එහෙනම් then මෙන්න මේක ductility of material is measured by percentage elongation and percentage reduction in area of the material. එතකොට
දැන් මේක අපිට percentage එකක් විදිහට මෙන්න මේ දැන් අපිට දැන් මෙන්න මේක කම්බිය කියලා ගමුකෝ. මෙන්න මේක ස්ට්‍රෙස් ස්ට්‍රේන් එකක් දීලා ඇද්දාම මේක යම්කිසි ස්ථානයකින් මේක දිගේ වෙනස් වෙලා මේකේ ඒ ස්ථානයේ වර්ගඵලය අඩුවීමක් සිද්ධ වෙනවා. අපිට ඒක මේ වගේ percentage elongation එකක් විදිහට ලියන්න පුළුවන්. මේ තියෙන්නේ sorry ඒකේ දිගේ percentage elongation එක අරන් තියෙන විදිහ. එතන මේක ගන්නේ L2. මෙතන මේ කලින් දැන් ඒක ඇදීමට ලක් කරාට පස්සේ තියෙන දිගෙන් ඇදීමට ලක් කරන්න කලින් තිබ්බ දෙක අඩු කරලා ඒක බෙදනවා ඇදීමට කලින් තිබ්බ දිගෙන්. ඒකල එක 100%ෙන් ගුණ කරාම අපිට percentage elongation එක එනවා. එතකොට percentage reduction in area කියන එක අපි ගන්නෙ මේකේ කලින් තිබ්බ area එක තියෙනවනේ. ඒ කලින් තිබ්බ area එකෙන් මේක ඇදලා ඉවර වුණාට පස්සේ තියෙන area එක අඩු කරලා ඒක කලින් තිබ්බ area එකෙන් බෙදලා ඒක 100%ෙන් ගුණ කරනවා. මම හිතන එකත් එහෙම කියලා අපේ එක්සැම්පල් එක බලමු. The following results were obtained in a tensile test on mild steel specimen O, original diameter 19 mm and gauge length 43 mm. At the limit of proportionally elastic limit, the load was 73 kN and the extension is 0.052 millimeters. This specimen yield at a load of 77 kN and the maximum load withstood was 136. අපි දැන් මුලින්ම මේකේ data ටික analyze කරගෙන ඉන්න. මේ මම හදපු එකක් නෑ මේකම අපි කතා කරගෙන යමු. මේකේ when the two parts were fitted together after being broken, the length between gauge point was found to be 60 mm and the diameter at the neck was 10.8 mm. මිනිස් මෙන්න මේ ටික කැල්කියුලේට් කරන්න තමයි තියෙන්නේ. දැන් අපි මෙන්න මේක කියලා හිතමුකෝ අපි ඒක මේකේ mild steel වලින් හදලා තියෙන එකක original diameter එක මෙන්න මේ වගේ අදින්න කලින් එකේ original diameter එක දීලා තියෙන 19 mm තියෙනවා. ඒතර මේ length එක දීලා තියෙනවා 43යි. දැන් අපි ඒකට මේ ඉලාස්ටික් ලිමිට් එක තුලදී කිලෝ නිව්ටන් 73ක් දීලා අදිනවා. ඒක තමයි මේ ඒක තමයි අර අපේ මේක මොකද්ද මේ ස්ට්‍රේන් එක. ඒතර එක්ස්ටෙන්ෂන් එක ඒ කියන්නේ මේකේ දිග වැඩි වෙනවා 0.52කින්. ඒ කියන්නේ E. The specimen yield at the load of 77 kN and the maximum load withstood was 136 kN. Then make it stress at the limit of proportionality. දැන් ඒක මේ හොයලා තියෙන්නේ මුලින්ම cross section area එක අපිට ඕනේනේ. දැන් මේ stress එක හොයන්න මුලින්ම sigma බෙදීම A කියන එක තමයි මේ අරගෙන තියෙන්නේ. ඒතර sigma බෙදීම A ගන්න මුලින්ම A එක මේ හොයලා තියෙනවා. ඒතර sigma අපිට මෙතන මුලින්ම දීලා තියෙන කිලෝ නිව්ටන් 73. ඒක area එකෙන් බෙදුවාම ඒ එන උත්තරය තමයි stress එක එන්නේ. ඒ සමීකරණය තමයි අර stress එක සමාන වෙනවා sigma බෙදීම A කියලා. අන්න ඒ සමීකරණය දාලා තමයි මේක අරන් තියෙන්නේ. ඒතර strain at the limit of proportionality කියන එක කියන්නේ මේ කියන්නේ epsilon කියන. epsilon එක සමාන වෙනවා E බෙදීම L. E බෙදීම L E එක අපිට දීලා තියෙන 0.052 කියලා. කලින් තිබ්බ දිග අපි දන්නවා 43 mm කියලා. ඒක ඒකෙන් බෙදුවාම මෙන්න මේක එනවා. ඒතර දෙක අහලා තියෙනවා modulus of elasticity. modulus of elasticity කියන එක E කියන එක සමාන වෙන්නේ මොකේද? E කියන එක සමාන වෙනවා ස්ට්‍රෙස් එක බෙදවුවාම එප්සයිලන් වල. ඒතර මේ ස්ට්‍රෙස් එක අපි කලින් හොයාගෙන තියෙනවා. ඒතර අපි දැන් මෙතන හොයාගත්තා මේ අර එප්සයිලන් ඒක එකෙන් බෙදුවාම අපිට එනවා modulus of elasticity. ඒකේ සිම්බල් එක E. යන්ග්ස් මොඩියුල් කියන්නේ E. sorry මෙතෙන්ට මේ සිග්මා නෙමෙයි සිග්මා සමානයි F බෙදීම. ඒක හොඳට මට වැරදුනා ඉස්සෙල්ලා. සිග්මා සමානයි F බෙදීම A. මෙතෙන්ට E සමානයි සිග්මා බෙදීම එප්සයිලන් කියලා ඉන්නේ. ස්ට්‍රෙස් කියන එක අපි මේ හඳුන්වන්නේ සිග්මා කියලා. මේ මෙතන තියෙන ලෝඩ් එක මේ F. ඒතර yield stress කියන එක ගන්න කොහොමද? දැන් මේකේ මේ අර
මේකට මේ yield point එක. ඒ කියන්නේ මේ මෙන්න මේකනේ yield point කියන්නේ. ඒ yield point එකේදී දරාගන්න මේ point එකට දෙන්න පුළුවන් උපරිම බර කිලෝ නිව්ටන් 77යි. ඒතර එන්න ඒක බෙදලා තියෙනවා ඒක මේ විරූපණය වෙන්න කලින් තිබ්බ වර්ගඵලය. ඒක බෙදුවම තමයි yield stress එක එන්නේ. ඒකත් මෙහෙම හොයලා තියෙනවා. ultimate tensile stress. ඒ කියන්නේ මේකට අර බලයක් දීගෙන ගියාම යම්කිසි ස්ථානයකදී මේක කැඩෙනවා. ලෝඩ් එක දීලා ගියාම. ඒතර ඒකට දෙන්න පුළුවන් උපරිම බලය කැඩෙන්නේ නැතුව තියාගන්න මාව ඇහෙනවද? දැන් ඇහෙනවද? මැක්සිමම් ලෝඩ් එක තමයි 136 කිලෝ නිව්ටන් කියන්නේ. එතකොට ඒක දීලා තියෙනෝනේ අපිට. එතකොට ultimate tensile stress sigma අපිට හොයාගන්න පුළුවන් sigma ultimate කියලා 136 බෙදලා අර අපිට කලින් මුලින්ම තිබ්බ මේක මේ 19 mm diameter එක. sorry diameter එක අපිට දෙකෙන් බෙදන්න ඕනේ නේද? diameter එක ඔව් අරය ගන්න දෙකෙන් බෙදලා ගන්න ඕනේ. ඒක සුළු කරද්දි එන මේක. ඒක මේ බෙදලා තමයි මේ අනන් තියෙන්නේ. එතකොට percentage elongation කියන අර දිග අපි කලින් කතා කරපු කතාව. දැන් ඒකේ දිග මේක දීලා තියෙනවා. දැන් මේක ඇදලා ඉවර වුණාම දිග වෙලා තියෙනවා. දැන් මේක කැඩිලා තියෙනවා. කැඩුණාට පස්සේ මේක ආපහු join කරලා තියෙනවා. මොකද මේක දැන් අර දිග මැන ගන්න ඕනේ. මේ දිග අපිට ඊට පස්සේ ඇවිල්ලා තියෙන 60යි. ඒතර අපිට කලින් මේක ඔය මේ සෙල්ලම් දාන්න කලින් තිබ්බ දිග මිලිමීටර් 43යි. ඉතින් අපි ඒක හොයන්න 60න් 43ක් අඩු කරලා ඒක 43න් බෙදලා 100න් ගුණ කරනවා. එතකොට එනවා percentage elongation. එතකොට area එකේ මේක හොයන්න ඒ විදිහටම තමයි කරන්නේ මේ සුළු කිරීම. area 2 එකකින් නෙමෙයි area 1 එක අඩු කරන්නේ. මොකද area 2 එක කුඩා වෙනවනේ. එතකොට අපි ගන්න area 1 එකෙන් තමයි area 2 එක මේ අඩු කරන්නේ. ඒ කරලා area 1 එකෙන් තමයි බෙදන්නේ. ඒ ටික පැහැදිලිද තෙන්නන කයි ළඟ කොටසට යන්නේ නේද? sorry. Behavior of materials under different loading conditions. Material එක විවිධාකාර මේ loading conditions යටතේ වෙනස් වෙන ආකාරය තමයි දැන් මේකෙන් කතා කරලා තියෙන්නේ. අපි දැන් බලමු මේක දැන් මෙහෙම බලයක් දැම්මම අපි දැන් කලින් කතා කරපු කතන්දරේමනේ මෙතන තියෙන්නේ. When a body is subjected to a direct tensile or compression, a change in the dimension of the body occurs in the direction of the applied force. ඒ කියන්නේ අර මේ තියෙන අර E සමාන සිග්මා බෙදීම E සමීකරණය කියන අර මේ sorry යම් මාපන් කියන්නේ යංස් මොඩියුලස් එන්නේ ඒක දාගත්ත සමීකරණය තමයි මේ තියෙන්නේ. අර කලින් කතාවම තමයි. දැන් මෙන්න මේක ගොඩක් වැදගත් පොයින්ට් එකක්. මේ lateral strain due to direct stressors. දැන් මේක ගත්තාම අපි මුලින්ම longitudinal strain එක බලමුකෝ. y අක්ෂය ඔස්සේ දෙන strain එක. එතකොට මේකේ y අක්ෂය ඔස්සේ දිග වැඩි වෙනවා. එතකොට x ට මොකද්ද වෙන්නේ කියලා අන්න එහෙම කතාවක් තමයි මෙන්න මෙතනින් බලන්නේ. lateral strain එක කියන්නේ මෙන්න මේ x අක්ෂය ඔස්සේ බලයක් දුන්නාම lateral strain එක කියන්නේ දැන් මේක බලය දැන් y අක්ෂය ඔස්සේ මේ බලය දීලා තියෙනවා. එතකොට මෙන්න මේ longitudinal strain එකේ වෙනස ඊට පස්සේ lateral strain එක කියන්නේ මේ බලය දුන්නාම මෙන්න මේකේ මොකද්ද වෙන වෙනස කියන්නේ. එතකොට අපිට ඒක ලියන්න පුළුවන් අර කලින් අපි epsilon සමානයි E බෙදීම L වගේම මෙතන delta y බෙදීම y කියන්නේ. එතකොට lateral strain එක මේ කලින් තිබ්බේ මේ x එකනේ. දැන් මේ පැත්තට අපි rubber band එකක් වුණත් මෙහෙම ඇද්දාම තිබ්බට වඩා ඒකේ අර විශ්කම්භය අඩු වෙලානේ තියෙන්නේ. අන්න ඒ වගේ වෙනසක් එනවා. ඒක තමයි මේ විදිහට ලියලා තියෙන්නේ. එතකොට මේ දෙක අතර සම්බන්ධයක් අපිට ගොඩනගන්න පුළුවන් epsilon x සමානයි mu වතාව epsilon y කියලා. මෙතන මේ mu කියන එක කියන්නේ Poisson's ratio කියලා.
එතකොට දැන් මේකේ මෙන්න මෙහෙම ලකුණක් ආදේශ කරන්න වෙනවා අපිට ගණන් හදන්න යද්දී බලමු කොහොමද ඒක කරන්න කියලා. Lateral strains due to direct stress under the my longitudinal strain. Tensile lateral strain is contraction. දැන් මෙන්න මේ පැත්තට අපි ඇදලා තියෙනවා මේක අපි දැන් මොකක්ද රබර් බෑන්ඩ් එකක් කියලා කියමුකෝ. දැන් මේ පැත්තට මෙහෙම ඇදහම y අක්ෂය ඔස්සේ දිග වැඩිවීමක් වෙලා තියෙනවා. හැබැයි x අක්ෂය ඔස්සේ දිග අඩු වෙලා තියෙනවා ලැටරල් එක බලද්දී. එතකොට අපි දැන් උඩින් ගත්තම මෙන්න මේ වගේ එකක් අපි දැන් දන්නවනේ f silent x සමානයි new වතාවක් f silent y. එතකොට මෙන්න මේකට ඍණ කියන ලකුණක් එනවා. ඒ එන්නේ මේකට මෙහෙම බලයක් යදුවාම මෙන්න මේ ලැටරල් එක දිගින් අඩුවීමක් වෙලා තියෙන හින්දා. දැන් අපි බලමුකෝ දැන් මේ තියෙන්නේ f silent y සමානයි sigma y බෙදීම e. එතකොට මෙන්න මෙතන තියෙන f silent y කියන එකට මෙන්න මේක ආදේශ කරාම f silent x සමානයි minus mu වතාවක් sigma y යට e කියලා එනවා. අපි මේ එක්සාම්පල් එක කරමු. එතකොට අපිට තේරෙයි. මෙන්න මේ දීලා තියෙන මේක බාර් එකක් අපිට දීලා තියෙනවා. මේ නිල් පාටින් තියෙන ඔරිජිනල් එක. ඊට පස්සේ අපිට ඒකන මෙන්න මේ පැත්තෙන් ස්ට්‍රේන් එකක් දීලා අදින්න. sorry. ඒ ස්ට්‍රෙස් එක 200යි වර්ග මිලිමීටරයට නිව්ටන් කියලා දීලා තියෙනවා. මේකේ කලින් දිග තමයි මේ රතු පාටින් දීලා තියෙන්නේ. මේ නිල් පාට එක තමයි ඇත්තට පස්සේ තියෙන දිග. කලින් දිග සෙන්ටිමීටර් 25යි. සෙන්ටිමීටර් 25 දැන් අපිට මේක දීලා තියෙන වර්ග මිලිමීටර් වලින් හින්දා අපි කන්වර්ට් කරගන්න ඕනේ මිලිමීටර් වලට. ඒකේ උස 50යි පළල 25යි. එතකොට මේකේ අම්මාපාංකය දීලා තියෙනවා. අම්මාපාංකය නේද මේකට කියන්නේ? E කියන්නේ modulus of elasticity නේද? කොහොම හරි යන්නේ ඒක 200 ගුණ කිරීම 10 3ක් වෙනවා. Poisson's ratio එක දීලා තියෙනවා 0.3යි කියලා. එතකොට sigma y කියන එක අපි දත්ත මුලින්ම ලියා ගන්නවා. sigma y කියන එක අපිට 200යි වර්ග මිලිමීටරයට නිව්ටන් කියලා දීලා තියෙනවා. එතකොට මේ sigma y කියන්නේ delta y බෙදීම y. එතකොට f silent y සමානයි දැන් අපි මුලින්ම හොයාගමු f silent y එක sigma y බෙදීම e. ඒක සමානයි 200 බෙදීම 2.5. ඒක කරලා y delta y කියන එක දැන් මේ දිගේ වෙනස් දැන් අපිට x හොයාගන්න නම් ලේසියිනේ delta y හොයාගන්න එක delta මේක ගන්න කොහොම හරි දැන් මෙතෙන්දී ඒක අරගෙන f silent y ගුණ කරනවා l වලින් ඊට පස්සේ ඒ උත්තරේ එනවා f silent x සමානයි minus. ඇයි මේ minus කියලා ආවේ? අපි කලින් කතා කරා වගේ දැන් මේ පැත්තට දිගින් මේවා කරාම ඇද්දාම මෙන්න මේ x එක මේ අඩු වෙනවා. ඒ අඩු වීම නිරූපණය කරන්න මෙතන minus එක මේක අනිවාර්යෙන් දාන්න ඕනේ. f silent x සමානයි minus වතාවක් 0.3. අපිට Poisson ratio එක දීලා තියෙන 0.3යි කියලා 0.3 මෙතන දාලා තියෙනවා. මෙතනින් අපි f silent y sigma y බෙදීම e හොයාගත්ත මේක අපි ඒක එතනට දානවා. එතකොට delta x අපිට හොයාගන්න පුළුවන්. මෙන්න මේ සමීකරණයට දාලා මොකක්ද මේ f silent x සමානයි delta x බෙදීම x. එතකොට delta x අපිට හොයාගන්න පුළුවන්. මෙන්න ඒ අර මෙන්න මේ වගේ මෙතෙන්ට x එක මේකෙන් ගුණ කරාම delta x එක අපිට හොයාගන්න පුළුවන්. හරි නේද? එතකොට දැන් අනිත් පැත්තට මොකද්ද වෙලා තියෙන්නේ? අනිත් පැත්තේ දිග අඩු වෙන්න ඕන. දැන් මේ පැත්ත ඔස්සේ මේවා කරා නම් එතකොට ඒකත් මේ විදිහටම තමයි. මෙන්න මේ මෙතෙන්ට මේක දැන් 25න් ගුණ කරලා තිනවා මේක 50න් ගුණ කරලා. තේරුණාද? දැන් මෙතන මේක අරගෙන තිනා ඒකේ y එක හොයාගන්න නම් ඒක 250න් ගුණ කරන්න. තේරුණාද මොයි කියන්නේද?
හරි වොලියුමෙට්‍රික් ස්ට්‍රේන් එක ගමු. මෙන්න මේකත් පැටලෙන ගොඩක් පැටලෙන මේකක්. අනේ වොලියුමෙට්‍රික් මේ ස්ට්‍රේන් එක නෙවෙයි පැටලෙන එක අතින් තියෙන එක. මේකේ මෙන්න මේ බොක්ස් එකක් අපි සලකමුකෝ. දැන් මේකට අපි ස්ට්‍රේන් එකක් දෙනවා. මේ පැත්තට අදිනවා, මේ පැත්තට අදිනවා, මේ පැත්තටත් අදිනවා. ඇද්දහම මේකේ දිග පළල උස වෙනස් වෙනවනේ. එතකොට දැන් අපි දිග ගත්තොත් x දිග x පළල y අනේ පළල z උස y කියලා ගමුකෝ. එතකොට x එක x දිග මොකද්ද? x ධන x. ඇයි එප්සයිලන් සමානයි ඩෙල්ටා x බෙදීම x හින්දා අපිට ඩෙල්ටා x එක ගන්න පුළුවන්. ඩෙල්ටා x සමානයි එප්සයිලන් ගුණ කිරීම x. එතකොට එප්සයිලන් 1 කියලා අරගෙන තියෙන්නේ මේ x අක්ෂය ඔස්සේ වැඩි වෙච්ච දිග. sorry x අක්ෂය ඔස්සේ වැඩි වෙච්ච දිග නෙමෙයි මේ x අක්ෂය ඔස්සේ අර මේක අර මොකක්ද ඒක කියන්නේ මම මතක නැහැ. අර අනේ දැන් ඊට පස්සේ මේ y එක y අක්ෂය ගත්තොත් එහෙම y අක්ෂයත් ඒ විදිහට අපිට ලියා ගන්න පුළුවන්. z එකත් ඒ විදිහට ගන්න පුළුවන්. ඒතර වොලියුමෙට්‍රික් ස්ට්‍රේන් එක අපි හොයන්නේ කොහොමද? දැන් අපි සාමාන්‍ය ස්ට්‍රේන් එක මේ හොයනවා නම් අපි හොයන්නේ මේ අර ඩෙල්ටා x බෙදීම x කියලානේ. දැන් වොලියුමෙට්‍රික් එකේදී වෙන්නේ දිග පළල උස ගුණ කරලා ඒකෙන් අඩු කරනවා ඩෙල්ටා x හොයා ගන්නවා වගේ. මේකේ දැන් අර පරිමාවය වැඩි වෙච්ච පරිමාව හොයා ගන්න නම් දැන් වැඩි වුණ පරිමාවෙන් කලින් තිබ්බ පරිමාව අඩු කරලා ඒක බෙදන්න ඕනේ කලින් තිබ්බ මේ පරිමාවය. මේක අර සමානයි ඩෙල්ටා x බෙදීම x එක තමයි. එතකොට මේ ඒක සුළු කිරීම තමයි මේ තියෙන්නේ. එතන මේ ඔයාලට පේන නැති මෙතන e එක e දෙක e දෙක මේ එප්සයිලන් එක එප්සයිලන් දෙක එප්සයිලන් තුන ගිහිල්ලා මෙන්න මේ වගේ කියනවා. මේ ටික අයින් කරන්න හේතුව දැන් දශම ස්ථාන ගණන්නේ මේවා. ওই දශම ස්ථාන ගණන් සුළු කරාම ඉතාමත් කුඩා අගයක් එන්නේ. ඒව නොසලකිය හැකි තරම් හින්දා ඒව අයින් කරලා අපි දාලා අදහස සාපේක්ෂව වොලියුමෙට්‍රික් ස්ට්‍රේන් එක කියලා ගන්නෙ එප්සයිලන් 1 එප්සයිලන් 2 එප්සයිලන් 3 කියලා. එතට සාපේක්ෂව අපි මේක සමරියක් විදිහට ගත්තොත් වොලියුමෙට්‍රික් ස්ට්‍රේන් එක කියන්නේ මේ දැන් x අක්ෂය දිගේ වෙච්ච ස්ට්‍රේන් එකයි y අක්ෂය වෙච්ච ස්ට්‍රේන් එකයි z එකේ වෙච්ච ස්ට්‍රේන් එකේ එකතු. එතන වොලියුමෙට්‍රික් ස්ට්‍රේන් එක කියන එක අපිට තවත් විදිහකට ගන්න පුළුවන්. වොලියුම් එකේ වෙච්ච වෙනස බෙදීම කලින් තිබ්බ ඔරිජිනල් වොලියුම්. ඒක තමයි මෙන්න මේ සමීකරණයෙන් දීලා තියෙන්නේ. Then appear Poisson's effect on a block due to the compressive forces. When make them ගොඩක් පැටලෙන තැනක් මේක මේ අන්තර කොහොමද මට ගොඩක් පැටලෙන තැනක්. දැන් මෙන්න මේ බොක්ස් එකක් ගමුකෝ අපි. මේ තියෙන x අක්ෂය y z මේකේ දිග x පළල y උස z කියලා ගමුකෝ. දැන් මේකේ හය පැත්තෙම අපිට ෆෝර්සස් ටික දීලා තියෙනවා. මෙන්න මේ පැත්තෙන් x මේ පැත්තෙන් x සිග්මා x මෙතන සිග්මා z මෙතන සිග්මා y. හොඳද? දැන් අපි හොයන්න ඕනේ මෙන්න මෙහෙම තත්ත්වයක් යටතේ එප්සයිලන් x. මෙන්න මේක ස්ට්‍රේන් එක. මේ x පාදයට වෙන ස්ට්‍රේන් එක හොයන්න. දැන් එතකොට අපි දැන් අනිත් බල නොසලකා හරිනවා මුලින්ම. දැන් මෙන්න සිග්මා x බලයෙන් මෙන්න මේ බල දෙකෙන් මොකද්ද මේ පාදයට වෙන්නේ කියලා මුලින්ම හිතමු. දැන් අනිත් බල ගැන නොහිතමු. දැන් මේ බල දෙක යෙදුවාම සාමාන්‍ය දැනීමෙන් අපි දන්නවා මෙන්න මේ x දිග අඩු වෙනවා. ඒ හින්දා මෙතනට මයිනස් එකක් දාන්න. ඒ මයිනස් එක දාලා දැන් මෙතන ස්ට්‍රේන් එක සමානයිනේ එප්සයිලන් සමානයි සිග්මා බෙදීම e. ඒ කියන්නේ සිග්මා කියන්නේ ස්ට්‍රෙස් එක බෙදීම යංග්ස් මොඩියුලස්. එන්නේ ඒ සමීකරණය තමයි මේ දීලා තියෙන්නේ. එතකොට දැන් හරි. දැන් x බලයත් අයින් කරමු, z බලයත් අයින් කරමු. දැන් y බලය ගැන හිතන්න. දැන් y බලය කියලා මෙහෙම තියෙනවනේ මේ හා පැත්තෙන් මෙහා පැත්තෙන්. දැන් ওই දෙපැත්තෙන් ওই බලය දුන්නාම x එකට මොකද වෙන්නේ කියලා හිතන්න. එතකොට x එකේ දිග වැඩි වෙනවනේ. අන්න එතකොට n එක ප්ලස් වෙනවා. අන්න ඒ වගේම තමයි
y එකට මේ z එකටත් ගන්න. අනිත් බල ඔක්කොම නොසල කළා. මෙන්න මේ z බලෙන් x එකට මොකද වෙන්නේ? දැන් මේ දෙපැත්තෙන් මේ සිග්මා z කියන එක යනකොට මේ දිග වැඩි වෙනවා. ඒක හින්දා මේක ප්ලස් වෙනවා. බැරි වෙලාවක් දැන් මේක දෙපැත්තට මෙහෙම ඇදෙනවා කියලා තිබ්බ කියලා හිතන්නකෝ. එතන මේ ඊතල දෙක අනිත් පැත්ත හැදෙනවා. එහෙම වුණා නම් මේ x බලය අඩු මේ x වල දිග අඩු වෙනවා. එහෙම වුණා නම් මෙතෙන්ට මයිනස් එනවා. එතන දැන් normally ඔයාලා හිතන්නකෝ මෙන්න මේවා මේකෙත් ඒකමයි තියෙන්නේ. මේක ටිකක් පැටලුම් සහගත තැන. මං හිතනවා තේරුණා කියලා. මෙතෙන්ට එනකම් මොනවා හරි ගැටලු තියෙනවද අපි homework week 2 එකට යන්න කලින්? sorry homework එකට යන්නේ දෙහෙම. මේකේ ප්‍රශ්න දෙකයි තියෙන්නේ. එච්චර අමාරු ප්‍රශ්න දෙකක් නෙමෙයි. මොකද කියන්නේ ඔයාලා කරාට පස්සේ ඩිස්කස් කරමුද නැත්නම් මේ එහෙම කරගෙන යන්න? කොහොමද හොඳ ඔයාලට? In a homework exam, a tensile test was conducted on the steel bar. Their following data was obtained from the test. Diameter of the steel bar. Then make a vishkambe centimeter to gauge gauge length of the bar centimeter is elastic limit එක තුලදී load එක kilonewton 250. Extension at a load මෙතන kilonewton 150ක් දුන්නාම extension එක E කියන එක දීලා තියෙන 0.21 mm. Maximum load එක 380 kilonewton. Total extension 60. Diameter of the rod at the failure 2.25 cm. දැන් මෙන්න මේක determine කරන්න තියෙන්නේ. මේ homework වල answers මේකේ අන්තිමට දීලා තියෙනවා. මේ Moodle එකේ මේ අන්තිමට දීලා තියෙනවා answers. මේ answers හදන විදිය දීලා නැහැ. හැබැයි අර මේ ABCD වලට එන්නේ මේ උත්තර කියලා දීලා තියෙනවා. හොඳයි. දැන් මෙන්න පළවෙනි එක A මොකක්ද? A කියන්නේ the modulus of elasticity. E කියන්නේ sigma සමානයි E epsilon. sigma කියන එක අපිට ලියන්න පුළුවන් F බෙදීම A කියන්නේ. E සමානයි delta L බෙදීම L. ඔන්න දැන් E අපි තනි කරගත්තා. ඒකට අර අපි දැන් මේ දත්ත ඔක්කොම දන්නවා. ඒ දත්ත ආදේශ කළා අපිට E හොයාගන්න පුළුවන්. ඊට B එක මොකද්ද? The stress at the elastic limit. Elastic limit එකේදී බලය අපිට දීලා තියෙනවා strain මේ stress මේක stress එක. එතන strain මේ sorry වර්ගඵලය අපි දන්නවා. ඒ වර්ගඵලය ආදේශ කරාම අපිට මේක හොයාගන්න පුළුවන්. percentage elongation එක C වලදී අපි හොයලා තියෙනවා L2 minus L1 over L1 multiplied by 100. ඒක 130යි කියලා දීලා තියෙනවා. මේකත් ඒක සරල ගණන් ඉතින්. ඒ වුණාට හැබැයි මේ මිඩ් එකේදී එහෙම අරගෙන තිබ්බ ගණන් ටිකක් බැරි අර මේ වගේ මෙහෙම දීලා තිබ්බට. sorry. එතන ultimate stress එක. ultimate stress කියන්නේ මෙන්න මේ දැන් මේකට දරා ගන්න පුළුවන් උපරිම බලයේදී බර දීලා තියෙනවනේ මෙන්න මේක. අන්න එතනදී තියෙන ස්ට්‍රෙස් එක තමයි අපි හොයන්නේ. ඒක බෙදනවා වර්ගඵලය. මේක තේරුණා නේද? මම තේරුණා කියලා හිතලා ඊළඟට යන්න. The ultimate stress for a මේක internal diameter. පොඩක් කියන්න.
Hollow steel column which carries an axial load of 1.9 meganewton is 480 newton per square millimeter. If the external diameter of the column is 200 millimeter, take the fact of safety as 4. අපි fact of safety ගැන නිශානි කතා කරා. එන්න ඒ සම්බන්ධව ගානක් තමයි මේ දීලා තියෙන්නේ. FOS. මේ allowables මේ මේක ස්ට්‍රෙස් එක සමානයි ස්ට්‍රෙස් එක අල්ටිමේට් බෙදීම FOS. මෙන්න මේක තියරි වල තියෙන සමීකරණයක් අපි මේ අරන් තියෙන්නේ. මේ RS80 දත්වල තියෙනවා 4 කියන්නේ FOS එක. දැන් අපි ඒකෙන් හොයාගන්න පුළුවන් අපිට මේ allowable sorry strain එක අපිට දැන් මේ වෙලාවේ ultimate මේක පොඩ්ඩක් ඉන්න සිග්මා අල්ටිමේට් කියන එක හොයන්න පුළුවන් මේ 1.9 ගානක් කියලා මේ දීලා තියෙන මේ දීලා තියෙනව නේද මේ අල්ටිමේට් ස්ට්‍රෙස් එක කියන්නේ මෙන්න මේක මේ මේකට මේ දරා ගන්න පුළුවන් උපරිම මේක මෙන්න මේ අගය 19 sorry 1.9 මෙගා නිව්ටන් එතකොට ඉන්නේ අගය දාලා දැන් අන්න ඒ වෙලාවේදී අරයන් දෙකේ වෙනස අපි දැන් ඒ වෙලාවේ අරයන් දෙකේ වෙනස කියන්නේ ඒ වෙලාවේ වර්ගඵලය තියෙනවනේ අන්නේ වර්ගඵලයේ වෙනස ගත්තහම මේ වර්ගඵලයට සූත්‍ර ලියුවහම අපිට මෙන්න මේ අරය හොයාගන්න පුළුවන් එතකොට ඒ අරයට ප්‍රකාශයක් ලියුවහම අපිට එනවා මේක මෙතන වැරදිලා අල්ටිමේට් නෙමෙයිනේ ලෝබල් එතකොට අපි දැන් උඩින් හොයාගත්ත මේ සූත්‍රයට දාලා 120යි කියලා allowable stress එක. අන්න ඒක මෙතෙන්ට ආදේශ කරලා දැන් අපිට සමීකරණ දීලා තියෙන දත් අපි මෙතෙන්ට ආදේශ කරාම අපිට R එනවා. එතකොට අපිට R හොයාගන්න පුළුවන්. ගැටලු තියෙනවද? මේ අදට දැන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ තියරි ඔය ටිකට එනකම් ඒ ටිකට අදාළ ප්‍රශ්න ටිකක් Google එකෙන් හොයාගෙන ආන්සර් එක්ක PDF කරලා තියෙනවා මෙහිම මේ අනිත් එක මේක group එකේ share කරන්නම් අපි ගණන් හදලා මොනවා හරි ගැටලු තියෙනවා නම් අපි ආයේ එකතු වෙලා කතා කරමු. එහෙම හොඳයි නේද? මොකද කියන්නේ ඔයාලා දැම්ම හදනවද? තිෂානි දුල්මින මොකද කරන්නේ? කට්ටියකින් හමුනේ මොකද කරන්නේ කියලා? කට්ටිය තමයි බලන්න ඕනේ බං. මේ වෙලාව තියෙන හින්දා කට්ටිය කැමති නම් ඔව් මොකද කරන්නේ කට්ටියම හදමු දෙකට දැන් මේක මෙතන ගණන් 5ක් තියෙනවා මෙතන 9ක් තියෙනවා අනිත් එකේ මෙතන 9ක් තියෙනවා මේ දැන් තියරි ටික ඉවර හින්දා මේ කාට හරි තේරුනේ නැති දැනක් තියෙනම් ආපහු අහන්න කියන්නේ වෙලාව තියෙනවනේ වෙලාව තියෙනවා අපි ආයෙ කතා කරමු මොන හරි තියෙනවා නම් කියන්න chat box එකේ හරි දාන්නේ sorry මේ මීඩ් එකට කොතනට එනකම් ආවද? මිඩ් එකට මේ ටික ආවා ආය ආරන මේ ටික ආවේ මේ මොනවාද අර රිවර්ට් එකයි කොම්පොසයිට් බාර් අන්න රිවර්ට් ටික ඒකයි මෙන්න මේ ටික එක ගානක් ආවා මේ ටික ඉක්මනට කරලා දාන්න කියන්නේ මේකෙන් ආය මේ එන්ඩ් එකට එන්නේ නැහැ හැබැයි කුප්පියේ මේ මං හිතන්නේ මිඩ් එක ලිව්ව නැති අයත් ඉන්නවා ඔය මේ එන්ඩ් එකට එන්න
නැද්ද මම ඕවා? නෑනේ. නෑනේ මිඩ් එකට ආවේ එන්ඩ් එකට එන්නේ නැහැ කියලා කිව්වා නේද? ආහ්. මෙතනින් එහාට තමයි මේ ටික ආවා මට මතකයි එක ප්‍රශ්නයක් තිබ්බා. කොම්බෝ සයිට් එක නේද ආවේ ගොඩක්ම මේ මට නම් ඔව්. මතක මිඩ් එකට ඒක ආවා. ඔව් එහෙම එකක් ආවා තමයි. මේ ටිකෙන් තිබ්බේ නැද්ද මම කොහොම හරි ඔය වගේ ගානක් තිබ්බ පළවෙනි ගාන එක දෙවෙනි ගානක් තමයි ඕකේ එක ගානක් තිබ්බනේ. එතකොට මේ ෆයිනල් එකට කොහොමද එන්නේ මේ කරපු ටිකෙන් එහා පැත්තටද? ඉස්සරහ ටික? ඔව් ඒ කියන්නේ මේකයි දැන් ඊළඟට තියෙන්නේ ඉන්න සොම් එකේ හලෝ දැන් ඊළඟට තියෙන්නේ අර මේවනේ මේ කොම්පොසයිට්ස් බානේ ඒකත් ඉවර වුණාම එතනින් එහාට shear strain and strain අන්න ඔතනින් එහාට ඒකකින් තමයි එන්නේ. ඊට පස්සේ තියෙනවානේ මේ pivots ඔන්න ඕ රිවර්ස් ටිකක් තියෙනවා මෙතනින් එහාට තමයි ඔක්කොම ටික එන්නේ end එකට torsion එන්නේ ඒව එන්නේ එන්ඩ් එකට එන ගැන මේ ප්‍රශ්න ගැන මොනවද දන්නේ නැද්ද? මොනවා කියව දෙන්නේ කියලා? මම දන්නේ නැහැ අපි මොඩල් පේපර්ස් හොයාගන්න බලමු bending movement, second movement area, torsion, deflection, ඒ ටික. අම්මට කිව්වා. ආරෝ. ආරෝ මිලව ගන්න. මේ ටික ඉක්මනට කරගෙන ගිහින් මේ අපි අනිත් ටික හොඳට මේව කරමු. මේ දැන් මම මේ මෙතන කියද්දි මොන හරි වැරදි අඩුපාඩු තිබ්බනම් ඒ කියන්නේ අර මට වඩා ඔයාලට අර තේරිච්ච තැන් තිබ්බනම් පොඩ්ඩක් කියන්නකෝ අපි ඩිස්කස් කරමු. මේ වගේ දෙදස් 19 සොම් එක දාලා තිබ්බ මම දැක්ක මූඩල් එකේ අද තවත් තියෙනවද දන්නේ ඔයාලට ඔය පාස් පේපර් එහෙම ගත්ත හැකි Moodle එකේ ලයිබ්‍රරි එකට ගියා නම්. මේ ලේෂාන් දාලා තියෙනවා මේ ඔව්නේ ගෲප් එකනේ. ඒ එකම දබන් දෙකක් දාලාද? දෙදස් 8යි 2018යි 2019යි. ඒක ගණන් හතරක් දීලා හතරම ලියන්න ඕනේ. තෝරගන්න හැමදෙයක් නෑ. නරෝ. කලින් කරදවා ඕබන් මේවා කරා මේ තව තේරෙන්නේ නැති තැනක් තියෙන අහන්න කියලා කිව්වේ මේ කවුරුත් එහෙම අහන්න නැත්නම් අපි එන් කරමු. අහන්නකෝ මේ අද කුප්පි අවුල් ඇති අපි ඉස්සරහට එක හරියට කරගෙන යමු. මේ දැන් මේ ටික අපි අර බරදාර කරාට මේ ටික සමහර විට මේ එකට එන එකක් නෑ. මොකද හැබැයි දැන් මැදින් පටන් ගත්තොත් අර මුල ටික අමතක හින්දා හැම ප්‍රශ්නකුත් වෙනවා. දැන් අපි සතිය කන්ටිනියු කරගෙන යනකොට දැන් අද අපි පාඩම් දෙකක් මේ ලෑස්ති වෙලා ආවේ. දැන් පාඩම් දෙකට පැයක් නේ ගියේ. එතකොට ඊළඟ සතිය අපි පාඩම් හතරක් හරි පාඩම් තුනක් හරි අර ඒ තියරිත් එක මැනේජ් කරගෙන කරගමු පැය දෙකකට ඇති වෙන්න. මේ ඔයාලට මොන හරි ගැටලුවක් තියෙනවා නම් කතා කරන්න. දැන් අර මෙතනින් කියවිච්ච නැති තව මොන හරි කරුණු වගේ තියෙනවා නම් තව අපි කතා කරමු. අඩුව මේ කුප්පේ අවුලක් නෑ මේ අර ලෙෂාන් දාලා දෙන පේපර්ස් එකේ බලහන් එකම ගණන් දෙක නේද තියෙන්නේ.
මට රූපත් එක වගේ වෙන්නේ. කියන්නේ ටුට්ටක් වෙනස් වුණාට හැඩේ වෙනස් වුණාට එකම විදිහ නේද තියෙන්නේ. ගණන් හතරේ දෙකේ. ඔව්නේ. ඔව්. අර මේ තුන්වෙනි අර ගානේ පින්තූරේ නම් එකයි. I අකුරක් තියෙන්නේ අරකේ T අකුරක් තියෙන්නේ. නෑ ඒක තමයි දෙක හැම ගානක්ම එහෙම තමයි අර ව්‍යුත්පන්නයක් වගේ ඒත් එහෙම. මේ ඒකේ අර අන්තිම ගානේ තියෙනවා බං ඔය අද කරපු වගේ ටික පර්මිසිබල් මොකද සීන් එකේ. මේ ඔයාලා කෝස් වර්ක් එක එහෙම සබ්මිට් කරලාද ඉන්නේ? ඔව් මම කොච්චර කාලයක් කෝපි කරනවද බම්බල? මොකද්ද? කොච්චර කාලයක් කෝපි කරනවද? ඒ කියන්නේ හලෝ සිලබස් එක ඉවර වෙනකම්ම කරන්න බලනවා. ඒක තමයි කාලයක් මේව කරලා නැද්ද? මේ කාලෙදී ඉවර කරනවා කියලා. දැන් තව පාඩම් මම හිතන්නේ සොම් එකේ තව කීපයයි කියන්නේ ගොඩාක් නෑ සොම් එකේ මම හිතන්නේ 9ක් 10ක් වගේ තමයි තියෙන්නේ. දැන් අපි අද පාඩම් දෙකක් ওই සති දෙකක එකක් ඉවර කරේ. දැන් අද තේරුණු විදිහට අපිට වෙලාව ඉතුරුයිනේ. ඒතර තව ඊළඟ දවසේ පාඩම් 3ක් වගේ මේවා කරලා අමතරව ගණන් වගේ කතා කරා නම් හොඳයි කියලා හිතුණා මට නම්. එතකොට අපි හලෝ දැන් පළවෙනි සතියේ නෙමෙයි ඊළඟ සතියේදී ඊළඟ ඒ කියන්නේ හරියටම කොහොම කරගන්න පුළුවන්ද කියලා මේකක් හදලා කියන්න. මේක රෙකෝඩ් එක දැන් මේ අවුද? ඔව් මම නවත්තන්න දෙනවා හරියට. නවත්තමුනේ